समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ හොරණ මිල්ලෑව පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කේ.ඩී. ගීතා ගුණවතී මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් දායකත්වයෙන් කටයුතු කරනවා. කේ.ඩී. ගීතා ගුණවතී මාතාවගේ අරමුණු සිහි කරලා අපි ධර්මදේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඊ타ම අනුකම්පාවෙන් ඊ타ම කරුණාවෙන් මතු කළ නිවන් මාර්ගය එකම සත්‍යයක් පවතින දෙයක්, එක විදිහට නිවන කරා පැමිණෙන්න හැකි ආකාරය පිළිබඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක්, ප්‍රායෝගික ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නු මේ ප්‍රායෝගික වැඩපිළිවෙල සම්බන්ධව, ප්‍රායෝගික ක්‍රමවේදය සම්බන්ධව අපට තියෙන්නේ සැලකිය යුතු අවබෝධයක්. ඒ අවබෝධය තුළින් අපි දක්ෂ වුණොත් අපේ ජීවිතය දකින්න, ඒ දැක්ම තුළ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නන ප්‍රධාන ඉලක්කය අපිට සපුරා ගන්න අවකාශය ලැබෙනවා. ඒතර මේ ධර්මී කතා කරන ප්‍රධාන ඉලක්කය සපුරා ගන්න සැබෑ ශ්‍රාවකෙක් විදිහට අපි උනන්දු විය යුතුයි. අපි වඩා ගැඹුරු කැමැත්තක් හදාගත යුතුයි. කුමක් පිළිබඳවද? අපි ගැඹුරු අවබෝධයක් හදාගත යුතුයි. මේ ධර්මීය මට කොයි විදියටද ගැලපෙන්නේ? මට කොයි කොටසින්ද ධර්මය අල්ලගන්න පුළුවන් වෙන්නේ? මම ධර්මයේ පුහුණු කරනවා නම් මට තේරෙන ටික කොයි ටිකද? අනේ තේරෙන ටිකෙන් අල්ලගෙන මේ නොතේරෙන ගැඹුරු සාගරයක් වඳු ධර්මයේ තුල කිමිදෙන්න බලන්න. තේරෙන තැනින් පටන් ගත්තාම ප්‍රමාණවත්. අද මිනිසුන්ට තියෙනවා තේරෙන්නේ නැති ඒවා ගැන වැඩි උනන්දුවක්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ බණක් හරි කමක් නැහැ, හාමුදුරුවෝ කෙනෙක් කියනකොට ඒක තේරෙන්නෙම නැහැ කියලා. ඒ තේරෙන්නෙම නැතිකොට මිනිස්සු හිතාගෙන ඉන්නවා ඒක ගැඹුරු බණක් කියලා. එතකොට එයා හිතානිනවා ඒ ගැඹුරු බණ ගැන තමයි අපි වඩාත් උනන්දු වෙන්න ඕන. ඒ ගැඹුරු බණ අපිට හොඳයි කියලා. නමුත් බලාන යද්දී අහපු දෙයක්වත් නැහැ, ඇහිච්ච දෙයක්වත් නැහැ, බලාන යද්දී කියපු දෙයක්වත් නැහැ සමහර දේශනාවල. එතකොට මේ තේරෙන්නේ ටිකක් වුණාට කමක් නැහැ. ඒ ටික
පුහුණු කරගෙන ඉදිරියට ගියොත් තමයි නිවන කරා පැමිණිය හැකි, නිවනට බර විය හැකි ශ්‍රාවක භාවයක් අපි තුල මතුවෙන්නේ. ඒකට ගැඹුරින් Tamanගේ ජීවිතේ විමසීමට උනන්දුවක් තිබිය යුතු බව විනා ධර්මීය කියලා හිතාගෙන ධර්මීය යනුවෙන් මුලාවටපත් වෙලා මේ නොතේරෙන කතාන්දර ටිකක පැටලෙනවට වඩා තේරෙන ටික පුහුණු කරන එක ඊටාම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ තේරෙන ටික පුහුණු කරන ශ්‍රාවකයෙක් වෙන්න. තේරෙන ටිකයි වෙන්න පුළුවන්. ඒ ටික හොඳට අහගෙන ඒ තේරෙන ටික පුහුණු කරන්න. ඒ පුහුණු කරගෙන යනකොට යම් දවසක ගැඹුරු ධර්මකාරණා ගැඹුරින් බුද්ධ දේශනාව අවධාරණය කරන දහම් කොටාස අපිට අපේ సంతానගත ජීවිතය තුළ දියුණු කරගන්නට, පුහුණු කරගන්නට අවකාශය ඉඩහසර ලැබෙනවා. ඒකට අපි උනන්දු විය යුතුයි. ඒකට අපි ඍජු වැඩපිළිවෙලක් හදාගත යුතුයි. ඒකට ත්‍රිපිටකයේ ගොඩාක් දහම් කොටස් ඉගෙනගෙන ඒවා මතක තියාගෙන ඒවා කවදා හරි පුහුණු කරනවා කියලා හිතාගෙන හිම කරන්න දෙයක් නැහැ. තේරෙන්නේ ටිකයි නම් ඒ ටික Tamanගේ ජීවිතය තුළ ක්‍රමානුකූලව පුහුණු කරගෙන යන්නයි තියෙන්නේ. ඒතර මේ පුහුණුව හරිම වැදගත් දෙයක්. නොලබපු චිත්ත විමුක්තියක්, නොලබපු ආධ්‍යාත්මික ප්‍රවේශයක් පිණිස උපකාරාර්ථයෙන් වැදගත් වන දහම් කොටාසයක් ධර්මයේ තුල තියෙනවා. ඇත්තට මේ කොටාසයත් අර දසුත්තර සූත්‍රයේ එක්තරා පරයයක් විදියටයි අපි මතු කරන්නේ. සසර මාර්ගයේ කෙටි කරගෙන පියවරක් ගානේ ඉදිරියට ධර්මයේ තුලින් පිය නගන්න පුළුවන් බොහොම වැදගත් ධර්ම කොටාසයක්. තමේ අට්ඨ ධම්මා බහුකාරා අට්ඨ හේතු අට්ඨ පච්චය ආදි බ්‍රහ්මචර්යා කාය. මෙතන කියනවා පින්වත්නි, බොහෝ උපකාරයේ පිණිස පවතින ධර්ම 8ක් ප්‍රිය ආයුෂ්මතුනි මම දේශනා කරන්නම්. මොනවටද ඒක උදව් වෙන්නේ? බඹසරට මුල්වන ආදි බ්‍රහ්මචරීකාය, බඹසර ජීවිතයට මුල්වන, ඒ වගේම අපපටිලද්දාය පටිලාභාය පටිලද්ධාය බියෝභාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය සංවත්තති. පඤ්ඤාය අපපටිලාභාය, නොලැබුණු ප්‍රඥාවක් ලැබීම පිණිසත්, ඒක ලැබපු නැති ප්‍රඥාවක්. පරිජානාති, ඒ කියන්නේ ඥානයේ සීමාවක්. පරිජානාති, ඥානයේ මනින නිර්ණායකයක් පරිජානනය කියන්නේ. මේ ප්‍රඥාව ලැබලා නැති තත්වයක් තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රඥාවේ කූට ප්‍රාප්තිය කියලා කියන්නේ අරහත්වයට. ප්‍රඥාවේ කූට ප්‍රාප්තිය කියන්නේ අරහත්වයට. එතකොට මේ අරහත්වයේ දක්වාම යන සියලු ස්තරයන් තුල ප්‍රඥාවේ නියෝජනයක් තියෙනවා. මෙතන කියනවා පඤ්ඤාය අපපටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය බියෝභාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය සංමත්තන්ති. නොලැබූ ප්‍රඥාවක් ඇත්නම් එය ලැබීම පිණිසත්, ලැබූ ප්‍රඥාවක් ඇත්නම් එය වැඩි දියුණු භාවයේ පිණිසත්, ලැබපු ප්‍රඥාවේ දියුණු භාවයේ පිණිසත්, නොලැබූ ප්‍රඥාව ලබා ගැනීම පිණිසත් මහණෙනි පවතින හේතු 8ක් මම ප්‍රකටව දේශනා කරන්නම්. හේතු 8ක් මම දේශනා කරන්නම් කියලයි මේ කාරණේ මතුවෙන්නේ. ඉදාවුසෝ බික්කු සත්තාරං වා. දැන් මේක අපිට වැදගත් වෙන්නේ ඇයි? අපේ බඹසර ජීවිතයක් දියුණු කරගන්නට අපිට මේක වැදගත්. ඒ වගේම ලැබපු ස්වල්ප ප්‍රඥාවක් අපි තුල තියෙන්න පුළුවන්. ඒක ඊටාම ස්වල්ප ප්‍රඥාවක්. ඒ ස්වල්ප ප්‍රඥාව තවදුරටත් දියුණු කරගන්නටත්, නොලැබූ ප්‍රඥාවක් නැත්නම් ඒක උපද්දව ගන්නටත් ප්‍රඥාව ඉලක්කය මොකද්ද? විමුක්තිය.
විමුක්තියට මෙහා පැත්තේ කිසිම ඉලක්කයක් ප්‍රඥාවේ නැහැ. විමුක්තියට මෙහා පැත්තේ කිසිම අදහසක් ප්‍රඥාව සම්බන්ධව නැහැ. ප්‍රඥාවේ ඒකායන ඉලක්කය තමයි විමුක්තිය. මම දැක්ක වෙනත් ආගම්වලත් මේ ප්‍රඥාව කියන වචනේ පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන්න බෑ. මේක බුද්ධ ශාසනයේ මතුවෙච්ච ඉතා වැදගත් හරයාත්මක කාරණයක් පිළිබඳ හැදෑරීම පිණිස බුදු සසුනේ මතුවන වචනයක් ඒක. නුවණ, දැනුම, බුද්ධි මට්ටම මේවා පාවිච්චි කරන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි මේ ප්‍රඥාව කියන ස්වභාවයේ යථාර්ථය දන්නවනම් මේවා වෙනත් ඉගැන්වීම් වලටවත් පාවිච්චි කරන්න බෑ. එච්චර මේ වචනවල දාර්ශනික හරයාත්මක අගයක් තියෙනවා. දැන් උපන් ප්‍රඥාවක් තියෙනවා නම් ඒක දියුණු වෙන්නත්. දැන් මේ වෙනකොට ඉපදිලා තියෙන්න පුළුවන් යම් ප්‍රඥාවක මට්ටමක්. ඒ මට්ටම දියුණු කරගන්නත් දියුණු උණු ප්‍රඥාවක් තියෙනවා නම් ඒක වඩා දියුණු කරගන්නත් මේ ටික උදව්වක්. මොනවද? ඉදාඋසෝ බික්ඛු සත්තාරං වා උපනිස්සාය විහෙරති අඤ්ඤතරං වා ගරුට්ටානියා සබ්‍රක්‍මචාරී සත්තස්ස නිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හෝති ප්‍රේමංච ගහරවෝච අයං පඨමෝ හේතු පඨමෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරිකායා පඤ්ඤාය අප්පටිලද්දාය පටිලද්දාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය සංවත්තති. ඔන්න පළවෙනි කාරණේ කියනවා. ප්‍රඥාව ලබලා ඒ ප්‍රඥාව දියුණු කරගන්න. දියුණු වෙච්ච ප්‍රඥාවක් තියෙනවා නම් ඒකේ පරිපූර්ණත්වයේ පිණිසත්. ඔක්කොම හකුළු වල කිව්වොත් බඹසර ජීවිතයට අනුග්‍රහය පිණිස. පළවෙනි කාරණේ. මොකද්ද පින්වත්නි පළවෙනි කාරණේ? ඒ පළවෙනි කාරණේ තමයි ධර්මයේ පැහැදිලි වෙනවා. යම් ධර්මයක් දියුණු කරන කෙනෙක් මෙතන තියෙනවා සත්තාරං වා උපනිස්සාය විහෙරති අඤ්ඤතරං වා ගරුට්ටානියං සබ්‍රක්‍මචාරින්. යම් පුද්ගලයෙක් තුල ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කොට වාසය කරයි නම්, කවුරු ඇසුරු කොට වාසය කරයි නම්? ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කොට වාසය කරයි නම්, ඒ වගේම ඒ පුද්ගලයා තුල තියුණු ලැජ්ජා බයක් පිහිටවාගෙන ඉන්නවා නම්, ඒ කියන්නේ අකුසලය පව පිළිකුල් කරන ලැජ්ජාව සහ බය අකුසලයේ කෙරෙහි පිහිටවාගෙනත් ඉන්නවා නම්, එකම ශාස්ත්‍රූන් වහන්සේත් ඇසුරු කොට ඉන්නවා නම්, දැන් කෙනෙක් කියන්න පුළුවන් ඇසුරු කරන්න බෑනේ දැන් කියලා. ඇසුරු කරනවා කියන්නේ ළඟට ගිහින් උණු පෑන් සිසිල් පෑන් දෙනවා කියන එක නෙමෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මතු කරපු යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මිය ඔස්සේ ඇසුරු කරනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සමීපතම කල්යාණ මිත්‍රයා කරගන්න පුළුවන් ධර්මයේ තුලින්. මොකද බුදුරජාණන් වහන්සේ රූපකායෙන් දකින්නට වඩා ප්‍රබල ධර්මකායෙන් දැක ගන්න එක. ධර්මකායෙන් දැක ගන්න එක. ඒකයි ධර්මයේ හැම වෙලාවකම කියන්නේ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මහණෙනි යමෙක් ධර්මයේ දකිනං හෙතම මා දකි කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ බොහෝම සමීපව ඇසුරු කරන්න පුළුවන් තැනක් තමයි මොකද්ද? සමීපව ඇසුරු කරන්න පුළුවන් තැනක් තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඊටාම කිට්ටුවෙන් කිට්ටු ඇසුරක් හදාගන්න එක. ඒ වගේ ගුරුතැන්හි සලකන, එහෙමත් බැරි නම් අපි හිතමු එහෙමත් බෑ කියලා, දැන් බුදුරජාණන් වහන්සේ කිට්ටුවෙන් ඇසුරු කරන්න බෑ. දැන් අද කාලේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් එක්ක උන්වහන්සේ බොහොම කිට්ටුවෙන් අපි කායිකව බොහොම සමීපව බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ ඉඳලා කිට්ටුවේ ඉඳලා ඇසුරු කරන්න බෑ. ධර්මීය තුලින් තමයි ඇසුරු කරන්න වෙන්නේ. අන්න ඒ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නම් ඒකට විකල්පය කියනවා සත්තස්ස සබ්බස්ස තිබ්බං හිරොත්තප්පින් පච්චුපට්ඨිතා හෝති. තියුණු ලැජ්ජාවක් සහ බයක් හදා ගන්නවා. ඊළඟට කියනවා ප්‍රේමංච ගාරවෝච අයම් පඨමෝ හෝති. ප්‍රේමයත් ගෞරවයත් පිහිටුවාගෙන ඉන්නවා. අන්න බුදුරජාණන් වහන්සේට ප්‍රේමයද ගෞරවයද කියන වචනය හිස් මුදුනින් පිළිගන්න තැනකට Tamanගේ හිත හදාගෙන ඉන්නවා. හිස්ස මුදුනින් ශාස්ත්‍රූන් වහන්සේගේ වචනේ පිළිගන්න තැනකට හිත හදාගෙන ඉන්නවා.
එතකොට හිත හදාගෙන ඉන්න කෙනා ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ පිළිගන්නකොට එයා බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි පිළිගන්නේ. උන්වහන්සේ දේශනා කර ධර්මයේද හිස මුදුනෙන් පිළිගන්නවා. පිළි අරගෙන පැත්තකට වෙන්න පුළුවන් ද ගෞරවයෙන් පිළිගතගෙන බෑ. එයාට ඒ ධර්මයේ තියෙන දේවල් ක්‍රමානුකූලව පුහුණු කරන්න වෙනවා. ක්‍රමානුකූලව දියුණු කරගන්න වෙනවා. ප්‍රේමංච ගාරවෝච අයම් පඨමෝ හේතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එබ්බඳුම ගුරුතන්හි සැලකිය හැකි. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදියට ගුරුතන්හි අසුරු කරන්න බැරි නම් ළඟින් දැන් මේ කාලේ හිම බෑනේ අවශ්‍ය නම් කෙනෙක් කියන්න පුළුවන් නෑ ධර්මයෙන් දැක්කට වැඩක් නෑ ළඟ ඉඳලම ධර්මය අහන්න ඕන නම් ඊළඟට උන්වහන්සේ මතක් කරනවා එබ්බඳුම ගුරුතන්හි සැලකිය හැකි එක්තරා සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වාසය කරයි. ඒ බඳු ධර්මයේ දන්න බුදුරජාණන් වහන්සේ තරම් ධර්මයේ දන්න කියනවා නෙමෙයි. මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප සලආයතන සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඇසුරු කොට ඒ ධර්මයේ ඇසුර තුලින් ගොඩනගාගත් ප්‍රාමාණික අවබෝධයකින් යම් වෙලාවක ධර්මයේ දේශනා කරනවා නම් එබඳු සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් හරි ගුරු තැන්හි තියාගන්නවා බුදුරජාණන් වහන්සේ තියාගන්න බැරි නම් එතකොට ඒ විදියට Tamanගේ ජීවිතේ ගෙවනවා නම් බඹසරට මුල්වන ප්‍රඥාවක් නොලැබී ඇතනම් අන්න එය ලැබීමට හේතු වෙනවා. ලැබී ඇතනම් මේක වඩා දියුණුවට හේතු වෙනවා. විපුල භාවයට පත් වෙනවා. භාවනාවේ පරිපූර්ණති භාවනාවේ පිරිපුන් භාවයට පත් වෙනවා. පළවෙනි අංගය ඔන්නෝක. මොකද්ද? ශාස්ත්‍රු ඇසුර. මෙන්න මේක තමයි මේ හකුල වල කිව්වොත්. ශාස්ත්‍රු ඇසුර නැත්තම් ප්‍රඥාව මෝරන්නේ. පුද්ගල ඇසුරකට ගියොත් ධර්මයේ මුවාවින්. ශාස්ත්‍රු ඇසුර නැතුව එක්කෝ සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක්ගේ ඇසුර නැතුව ඒ සබ්‍රක්‍මචාරින් වහන්සේ Tamanගේ එකක් හුවා දක්වන මතේ නම් ඒක සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට අයිති දෙයක් නෙවෙයි. අර ශාස්ත්‍රු මතේම හුවා දක්වන පුද්ගලයෙක්ගේ ඇසුරයි පළවෙනියෙන් ඕන. එතකොටයි ප්‍රඥාව මෝරන්නේ. ඒක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් බලපාලා නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ කියලා හිතාගෙන අසත්පුරුෂයෙක්ගේ ඇසුරට ගියොත් එයා මේ අනිත්‍ය සම්බන්ධවම කතාව ඇහුවත් දුක සම්බන්ධවම කතාව ඇහුවත් අනාත්මය සම්බන්ධවම කතාව ඇහුවත් එයා නිවෙන්නේ නැහැ පින්වත්නි. එයාට නිවෙන්න විදියක් නැහැ. එයාට නිවෙන්න ආකාරයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පළවෙනි අංගය කියනවා ශාස්ත්‍රු ඇසුර හෝ ශාස්ත්‍රු ගෞරවයට ධර්මයට හිස නමන ඇසුරකට මුලින්ම පෙළඹෙන්න ඕන නැත්නම් එයාගේ තිසරණේ paludu වෙනවා. තිසරණේ paludu වෙච්ච තැනක ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම දියුණු නොවෙච්ච තැනක බල ධර්ම දියුණු වෙන්නේ නැහැ. ඒක මේ ලෝකේ ධර්මතාවයක්. බල ධර්ම දියුණු වෙන්නේ නැති තැනක බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ නැහැ. බොජ්ජංග ධර්ම දියුණු නොවන තැනක පින්වත්නි ඒ පුද්ගලයා තුල ආර්ය ෂ්ටාංගික මාර්ගයේ දියුණු භාවයක් විපුල භාවයකට පත් වෙන්න බෑ. ආර්ය ෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ විපුල භාවයකට පත් වෙන්න බැරි නම් භාවනාවේ පරිපූර්ණාර්ථය මතු කරගන්න බෑ. බලන්න එහෙමනම් පළවෙනියෙන් අලුතෙන් බෞද්ධකම ලියව ගන්නවා නම් පළවෙනියෙන් ශාස්ත්‍රු ඇසුරට යන්න. ශාස්ත්‍රු ඇසුරට යනවා කියන්නේ නිකම්ම නෙමෙයි. ඒ ශාස්ත්‍රු වහන්සේගේ ධර්මයටත් ඇසුරට යනවා. ඒ වගේම තමයි ඒ ශාස්ත්‍රුන් වහන්සේ ඇසුර හොයාගන්න බැරි නම් ධර්මීය තුලින්වත් ඒ බඳු සබ්‍රක්‍මචාරින් වහන්සේ නමගේ ඇසුරට හරියන්න. අන්නේ ඇසුර තුල Tamanට ස්ථාවර භාවයක් ධර්මීය තුල පරිපූර්ණ භාවයක් ධර්මීය තුල රැකවරණයක් ඒ ශ්‍රාවකයාට හදා ගන්න ලැබෙනවා. අන්න ඒක තමයි පළවෙනි එක. එහෙනම් දැන් අලුතෙන් බුදුදහම පිළිබඳ බෞද්ධකම ලියව ගන්න. මොකද්ද? අදින් පටන් ගන්න ශාස්ත්‍රු ඇසුරට යන්න. ඒ කියන්නේ පිළිමිට පැන් තියන්ට, පහන් තියන්ට, හඳුන් කూరు තියන්ට. මේවද මේ කියන්නේ නෑ. මේකක්වත් නෙමෙයි. මේකක්වත් නෙමෙයි. එකම දේ තමයි පින්වත්නි ඒ ඔක්කොමත් කරන්න
ඒත් එක්කම බුදුරජාණන් වහන්සේට ධර්මයේ තුලින් කිට්ටු වෙන්න. පටිච්ච සමුප්පාදය, ආයතන ධර්ම, ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් ඔස්සේ බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න. ඒ කිට්ටු වෙනකොට කවදාවත් නැති තරම් පැහැදීමක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේගේ නාමයට තමන්ගේ ඇහි කඳුලක් උපදී. එච්චර සංවේදීකමක් ඇති වෙයි. අනේ මෙබඳු ආශ්චර්යමත් ධර්මයක් දේශනා කරලා නේද මගේ ශාස්ත්‍රූන් වහන්සේ පිරිණිවුනේ කියලා ඔබේ ඇහැට කඳුලක් කින දවසක් එයි. එදාට ශ්‍රද්ධාවේ ඉලක්කය සැලකිය යුතු ආකාරයකින් සම්පූර්ණ වෙලා තියෙයි. දෙවැනි කාරණේ තමයි මේක පළවෙනි එක. මොකද මේ සරලව මේ කාරණේ කියලා දෙන්න කියලා තියෙන්නේ පළවෙනි එක. දෙවැනි එක තමයි පින්වත්නි තංකෝපන සත්තාරං උපනිස්සාය විහෙරති අඤ්‍යතරං වා ගරුට්ටානියා සබ්‍රක්‍මචාරින් යත්තස්ස තිබ්බං හිරොත්තප්පම් පච්චුපට්ඨිතං හෝති පේමංච ගාරවෝච තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුජ්ජති පරිපඤ්ඤති ඉදං බන්තේ කතං ඉමස්මින් කෝ අත්තෝති. උන්වහන්සේ මතක් කරනවා ඒ වගේම ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කොට වාසය කරයිද? ශාස්ත්‍රූන් වහන්සේගේ ඇසුරේ වාසය කරනවා. ඒතොර ඒ පුද්ගලයා තුළ ලැජ්ජා බයත් හොඳට පිහිටනවා. කුසලයේ පිළිකුල් කරලා කුසලයේ තුළ ශක්තිමත් වීමකුත් දකින්න ලැබෙනවා. ප්‍රේමයත් ගෞරවයත් මත පිහිටා වාසය කරනවා. එකම ශාස්ත්‍රූන් වහන්සේට ප්‍රේම කරනවා. එතකොට දේවාල ගානේ නැකත් ගානේ කේන්දර ASCII යන්න දෙයක් නැහැ. ඇයි? එකම ශාස්ත්‍රූන් වහන්සේට ප්‍රේම කරනවා. පේමංච ගාරවෝච. එකම ශාස්ත්‍රූන් වහන්සේට ප්‍රේම කරනවා. ගෞරවයේ පිහිටුවාගෙන ඉන්නවා. අන්න එබඳු ගුරු තැනක සැලකිය යුතු ආකාරයෙන් සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ඇසුරු කොට වාසය කරනවා නම් බුදුරජාණන් වහන්සේ ඇසුරට යන්න බැරි නම් එබඳු ශාස්ත්‍රූන් වහන්සේගේ සරණ ගියපු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් හරි ඇසුරු කරමින් සරණ ගිහින් ඉන්නවා නම් උන්වහන්සේ කරා එළඹිලා ප්‍රශ්න කරන්න කියනවා. අන්න සාකච්ඡා කරන්න ඕන. සරණ ගිහින් සාදු කියලා එන්න එපා. සාකච්ඡා කරන්න ඕන. විමසන්න ඕන. කොහොමද විමසන්නේ? මෙන්න මෙහෙම විමසන්න ඕන. උපසංකමිත්වා පරිපුජ්ජති පරිපඤ්ඤති ඉදම් බන්තේ කතං. විමසන්න කියනවා ස්වාමීනි මේ කෙසේද කියන එක අහගෙන ඉන්න එපා. මේ අහනේවා ඒ විදියටම පිළිගන්නම එපා පින්වත්නි. කෙසේද? ඉදම් බන්තේ කතං ඉමස්මින්කෝ අත්තෝති. ස්වාමීනි මේකේ අර්ථය කුමක්ද වශයෙන් එතනට ඇවිල්ලා තමා තුළ සැක උපදින යම් ධර්මයක් තියෙනවා නම් ඒක විවෘත කොට සාකච්ඡා කොට මතු කරගන්න කියනවා. බඹසර ජීවිතයට මුල් වන ප්‍රඥාවක් තියෙනවා නම් ඒක ලැබිලා නැත්නම් ඒක ලැබෙනවා කියනවා. ලැබිලා තියෙනවා නම් ඒ ලැබිච්ච බඹසර ජීවිතයට උපකාර වන ප්‍රඥාව වේගෙන් දියුණු වෙනවා කියනවා සාකච්ඡාව තුළින්. ඔන්න දන්න ධර්මය, අහගත්ත ධර්මය අර එබඳු සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ළඟට ඇවිල්ලා හාඳුරන්නේ මේක කොහොමද? මේක මෙහෙම වෙන්නේ කොහොමද කියන එකම පිළිගන්න එපා. ඒක එහෙමනම් මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම වුණා නම් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා නැවත ප්‍රශ්න කර සාකච්ඡා මාර්ගයෙන් නිවන් මාර්ගයේ සම්බන්ධ සැකය දුරු කරගන්න. සාකච්ඡා මාර්ගයෙන් සැකය දුරු කරගන්න. ඔන්න දෙවනි පියවර. ඊළඟට බලන්න පින්වත්නි තුන්වෙනි පියවර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා තංකෝපන ධම්මේ සුත්වා ද්වයේන උපකාසේන සම්පාදේති කාය උපකාසේනවා චිත්ත උපකාසේනවා අයං තතියෝ හෝති තතියෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරී කායා පඤ්ඤාය අපටිලද්දාය පටිලාභාය පටිලද්දාය බියෝභාවය වේපුල්ලාය භාවනාය පරිපූර්යං සංවත්තති. ඔන්න තුන්වෙනි කාරණේ. මුලින් එකම ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගියා. එතන කිසිදු මිත්‍යා මතයකට හිස නැමීමක් නැහැ. ඒම් බැරි වුණොත් සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් සරණ ගියා. ඒ සරණ තුල බොහෝ කොට සාකච්ඡා කර හොත්තට දහම් දැනුමම දියුණු කරගෙන යනවා කියන ඒවා පිළිගන්න ලෑස්ති නැහැ.
අහගත්තේ වයි විදියටම පිළිගන්න ලෑස්ති නෑ. නැවත නැවත ඉදම් බන්තේ කතං ඉමස්මින් කෝ අත්තෝති. මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙනවා නම් මෙහෙම වෙන්නේ කොහොමද? කියා තමා තුළ ඇති වෙන කාරණා පිළිබඳ පුදුමාකාර සාකච්ඡාවකින් සැකතැන් දුරු කරගෙන දහම් දැනුමම හදා ගන්නවා. ඔන්න ඕක තමයි දෙවැනි පියවර. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ධර්මයේ දෙවැදෑරුම් විවේකයෙන් යුක්තව යම් ශ්‍රාවකයෙක් ඇසුරු කරනවා නම් දෙවැදෑරුම් විවේකයක් තියෙන්න ඕන මේ ධර්මයේ ඇසුරු කරන්න. මේ වැඩපොළ කරන ගමන්ම ධර්මයේ ඇසුරකට යන්න බෑ. මොකද වැඩපොළ කරන එක යන්නේ සසර පැත්තට, ධර්මයේ යොමු කරන්නේ නිවන පැත්තට. මේක පාරවල් දෙකක්. මේ දෙකම එක තැන ඉඳලා පුහුණු කරනවා කියනවා නම් ඒක කරන්න අමාරු දෙයක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාරනවා දෙවැදෑරුම් විවේකයෙන් යුක්ත වෙන්න ඕන කියනවා ඊළඟට. දැන් අහගත්ත ධර්මයේ දියුණු කරගන්න ලෑස්ති මිනිස්සෙක් ඉන්නේ. මොකක්ද දෙවැදෑරුම් වූ විවේකය? කාය උපකාසේනවා චිත්තූපකාසේනවා. කාය විවේකයත් චිත්ත විවේකයත් බඹසරට මුල්වන ප්‍රඥාවක් නොලැබී ඇත්නම් ඒ ලැබීම පිණිස උපකාර වේ. කාය විවේකේ හදා ගන්නත් ඕන, චිත්ත විවේකේ හදා ගන්නත් ඕන. දැන් කාය විවේකය කියන්නේ දැන් හොඳට කය සැහැල්ලු වෙච්ච වෙලාවකනේ සමාධිය උපදින්නේ. කය හොඳටම සැහැල්ලු වෙලා හොත්තටම සැහැල්ලු වෙච්ච තැනක තමයි සමාහිත භාවයක් උපදින්නේ. චිත්ත විවේකයක් තියෙනවා. මනසේ මේ නොඑක් ආකාරයේ සංස්කාරයන් ගැන කල්පනා කර ධර්මයක් දියුණු කරගන්නවා කියලා කියනවා නම් ඒක කවදාවත් කරගන්න බෑ. එහෙනම් මෙතන කාය විවේකයේ සහ චිත්ත විවේකයේ හදා ගන්න ඕන. මෙන්න මේ දෙක උපදවාගෙන වාසය කළොත් තමයි එතන නූපන්නෝ ප්‍රඥාව මෝරන්නේ. මෝරාගෙන ඉන ප්‍රඥාවක් තියෙනවා නම් ඒක වර්ධනය වේගෙන ඉදිරියට යන්නේ. පුනච පරං ආවසෝ බික්කු සීලවා හෝති පාතිමෝක්ඛ සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. මේ විදියට බොහොම ප්‍රකට කාරණයක් කියලා යනවා. එතකොට ඒ විදියට කාය විවේකයේද චිත්ත විවේකයේද හදාගත්ත ශ්‍රාවකයා විසින් පුනච පරං ආවසෝ බික්කු සීලවා හෝති. එතනේ ධර්මයේ දියුණු කරන කෙනා මුලින්ම හදා ගන්නවා සීලය. සීලය හදා ගන්නවා. ඒ කියන්නේ Tamanගේ ඉන්ද්‍රියන් පරිහරණය කරද්දී අකුසල් මෝරා වැඩෙන්න නොදී ඉන්ද්‍රියන් පිළිබඳ සංයමයක් හදා ගන්නවා. පාතිමෝක්ඛ සංවර සංවුතෝ හෝති. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙනවා. භික්ෂුවක් නම් ගිහියෙකුට නම් ඒක අදාළ නැහැ. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙනවා. ආචාර ගෝචර සම්පන්නෝ යහපත් පැවතුම් සහිත පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ මේ හැම ඉරියව්වක්ම පවත්වද්දී කිසිවෙකුට හානියක් නොවන විදියට මෛත්‍රී සිතම පදනම් කරගෙන නොයෙක් ආකාරයේ ගනුදෙනු චර්යා අනුගමනය කරද්දී පුදුමාකාර සංයමයකින්ම කටයුතු කරනවා. කටයුතු කරනවා. ආචාර ගෝචර සම්පන්නයි. හරිම ආචාරශීලී විදියට තමයි Tamanගේ චර්යා පවත්වන්නේ. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදිත් බය දකිනවා. පොඩ්ඩි දෙයකත් බය දකිනවා. සාධාරණීකරණය කරගන්න උත්සාහ කරන්නේ වෙච්ච වරද. අනුමාත්‍ර වරදේ පවා ඒ පුද්ගලයා බය දකිමින් වාසය කරනවා. ඊළඟට සමාදන් වූ ශික්ෂාපදෙහි හික්මින් නික්වෙනවා. අර මුලින් සමාදන් වෙච්ච ශික්ෂාවක් තියෙනවනේ ඒක තුලත් හොඳට හික්මිලා ඉන්නවා. එතකොට එහෙම ඉන්නකොට බඹසරට මුල්වන යම් ප්‍රඥාවක් ඇත්නම් ඒක ලැබීමටත් ලැබී ඇත්තන් ඒ ලැබිච්ච එක තව දුරටත් දියුණු කර ගන්නටත් ඒ පුද්ගලයාගේ මේ සීලය සම්බන්ධ කාරණා කීපය පුදුමාකාර උපකාරයක් පුදුම අනුග්‍රහයක් විදියට පවතිනවා. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන පුනච පරං ආවසෝ බික්කු බහුසුතෝ හෝති සුතදරෝ සුත සම්නිතයෝ යේතේ ධම්මා ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සත්තා සබ්‍රක්‍මාංජනා කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං අභිවදಂತಿ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා ඒ වගේම ආයුෂ්මතුනි භික්ෂුවක් ධර්මයේ දියුණු කරන පුද්ගලයා විසින් බොහෝ සෙයින් අසන ලද්දේ වේ. හොද්දට ධර්මය අහලා තිනවා. ධර්මය කියන්නේ මොකද්ද? මේ ස්කන්ධ ධාතු ආයතන ගැන හොද්දට අහලා තිනවා. ඇයි? සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් නේ ඇසුරු කළේ. බුදුරජාණන් වහන්සේ නේ ඇසුරු කළේ. ධර්මයේ හරහා.
එතකොට මේ බොහෝ සෙයින්ම ලබාගත් ඒ ධර්මඥානයක් එයාට තියෙනවා. ඒ ඇසූ දහම දරන්නේ වෙයි. සුත සන්නිචයෝ යේතේ ධම්මා ආදි කල්යාණං. එතකොට ඒ ඇසූ ධර්මයේ සිත තුල දරාගෙන ඉන්නවා. ඒ ධර්මය මුලත් කල්යාණයි. ඒ කියන්නේ මුලත් කල්යාණයි, මජ්ජේ කල්යාණම්, මෙදත් කල්යාණයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පරියෝසాన කල්යාණං. කල්යාණ වූ මුලකින් යුක්තයි. මොකද්ද මුල කල්යාණ? සීලය. කල්යාණ වූ මැදකින් යුක්තයි. මොකද්ද මැද කල්යාණය? සමාධිය. කල්යාණ වූ අගකින් යුක්තයි. මොකද්ද අග කල්යාණිය? ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥාව. මේක තමයි ත්‍රිශික්ෂාව. මේ ත්‍රිශික්ෂාව මතින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ගොඩ නැගෙන්නේ. එතකොට මේ මුලින් මුල කල්යාණයි කියලා කිව්වේ ආදි කල්යාණම්, මජ්ජේ කල්යාණම්, පරියෝසాన කල්යාණම් කිව්වේ සීල සමාධි ප්‍රඥාව කියන තුන් තැනම ඊටාම කල්යාණ, ඊටාම යහපත්. යහපත් පැවතුම් සහිත වෙනවා නම් ඒ යහපත් පැවතුම් සහිත තැනක සත්තා සබ්යංජනා කේවල පුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං අභිවදಂತಿ. අන්න එබඳු තැනක මුලත් කල්යාණ, මැදත් කල්යාණ, අගත් කල්යාණ වෙච්ච අර්ථ සහිත වූ පැහැදිලි වචනයෙන් යුක්ත වන හැම ආකාරයෙන්ම පිරිපුන් පිරිසුදු භාවයේ වෙච්ච නිවන් මඟ පවසන එබඳු ධර්මයක් ඔහු විසින් බොහෝ කොට අසන ලදී. අන්න සීල සමාධි ප්‍රඥාව සම්බන්ධ ධර්මයක් අහගෙන තියෙන්න ඕන බොහෝ කොට. මුලැමැදාග පිරිසුදු ධර්මී කියන්නේ අන්න ඕකටයි. ඒ ධර්මයන්සේ සීලේ කතාව සැඟවී තියෙන්න ඕන. සමාධියේ කතාව සැඟවී තියෙන්න ඕන. ප්‍රඥාවේ කතාව සැඟවී තියෙන්න ඕන. සීලයද සමාධියද ප්‍රඥාවද සම්බන්ධ කතාව ඒ දහම් කතාව ASCII සැඟවිලා ඇත්තේ නැත්තම් ඒ බඳු සැඟවී නැති දහම් කතාවක් තුල මිබඳු නිවීමක් අත්දකින්නවා කියනවා නම් ඒක කවදාවත් වෙන්න බැරි දෙයක්. කවදාවත් වෙන්න බැරි දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙනවා ඒ විදියට අහගත් ධර්මයේ හොඳට දරාගෙන වචනයෙන් පිරිපුහුණු කරමින් මනසින් හොඳට විමසමින් නුවණින්ම අවබෝධ කරමින් බඹසරට මුල්වන ප්‍රඥාවක් ඇද්ද? ඒ බඹසරට මුල්වන ප්‍රඥාව තුළින් බඹසර සම්පූර්ණ වෙනවා. ඒ වගේම ඒ ප්‍රඥාව තවදුරටත් දියුණු විය යුතු නම් ඒ ප්‍රඥාව දියුණු වෙනවා. මේ කතා කරන්නේ පින්වත්නි සම්පූර්ණින් සීලයෙන් ලබා ගන්න උපකාරය ගැනයි. ඒ සීලයෙන් ලබාගත් උපකාරය තුල ධර්ම විජේ නම් වූ බොජ්ජංගය තුලින් ගොඩනගා ගන්න උපකාරය ගැනයි මේ කතා කරන්නේ. මුල මැද අග ඊටාම පිරිසිදු වෙච්ච, පරියෝධාත වෙච්ච, අහගත් දරාගත්, මනසින් පුහුණු කරපු, වචනයෙන් පුහුණු කරපු, දිට්ඨියෙන්ම තේරුම් ගන්න උත්සාහ කරපු යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය හොද්දට විමසගෙන නුවණින්ම දැකලා බඹසරට මුල්වන ප්‍රඥාවක් අවදි කර ගන්නවා නම් ඒ අවදි කර ගන්න තැනකට බුදුදහම එකඟයි. ඒ වගේම නූපන් වූ ප්‍රඥාවක් තියෙනවා නම් ඒක උපදවා ගැනීම පිණිස මුල මැද අග පිරිසිදු ධර්මය අහලා සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා කියන ආකාරයට අහපු දරාගත් සාකච්ඡා කරපු වචනින් පුහුණු කරපු මනසින් දරාගත් අර්ථ සහිතව වෙන වශයෙන් පැහැදිලි කරලා තේරුම් ගත්ත පිරිසිදු නිවන් මඟ පවසන පිරිසිදු නිවන් මඟ තියෙනවා. මොකේද තියෙන්නේ? සීල සමාධි ප්‍රඥාව කියන ත්‍රිශික්ෂාව පාදක වෙච්ච ධර්මයේ. ත්‍රිශික්ෂාව පාදක එහෙනම් බණක් කියද්දී ඒක ධර්මයේද අධර්මයේද කියලා හොයාගන්නට හාමුදුරුවන්ගේ නාම ගෝත්‍ර හොයන්න ඕනේ. ඒ වගේම ත්‍රිපිටකයේම කියවලා තියෙන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා වෙච්ච ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ වෙච්ච ධර්මීය ඇහෙනවා නම් ඒ ඇහෙන ධර්මීයම ප්‍රමාණවත් පින්වත්නි. ඒ ඇහෙන ධර්මීයම ප්‍රමාණවත්. හොද්දට මනසින් පුහුණු කරනකොට තමා තුළ ඒ ප්‍රඥාව මෝරන්න පටන් ගන්න. ඔන්න ධර්මයකිනුත් හතර වටේටම ආරක්ෂාව හදාගත්තා. ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? සීලයෙන් ආරක්ෂාව හදාගෙන සීලයෙන් ධර්ම මාර්ගයේ සුරක්ෂිත කර ගැනීම ගැන ඉස්සෙල්ලා කිව්වේ. ඊළඟට පුනච පරං ආවුසෝ බික්කු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරාක්කමෝ
අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු අයං චට්ටෝ හෝති චට්ටෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරිකායා පඤ්ඤාය අපටිලද්දාය පටිලාභාය පටිලද්දාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණාය සංවත්තති. ඔන්න ඊළඟ කාරණේ කියනවා. ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි භික්ෂුව පටන් ගත්ත වීරියෙන් දැන් හොත්තට දහම් දැනුමක් තියෙනවා. සීලයකින් වට කරලත් තියෙනවා. ඒ වගේම තමයි පින්වත්නි අහගත්ත ධර්මයේ තුල කාය විවේකේ චිත්ත විවේකේ නම් වූ ප්‍රබල කාරණේකුත් Tamanගේ හිත තුල පිහිටා තියෙනවා. එතනින් තවත් පිටිපස්සට ගිහින් බලද්දී පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට Tamanගේ හිත ධර්මය අවබෝධයේ පැත්තටත් සුදුසු වෙලා තියෙනවා. සැකතැන් මොකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ නම් වූ එකම අයෝමය විශ්වාසයේ සරණ ගිහින් තියෙනවා. මේ ටික විතරක්ම ඇති නිවන් දකින්න. මේ ටික විතරක්ම ඇති නිවන් දකින්න. පුනච පරං ආවුසෝ බික්ඛු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. ඒ වගේම ආයුෂ්මතුනි භික්ෂුවක් විසින් පටන්ගත් වීරියක් තියාගෙන ඉන්නවා නම් ධර්මයේ දියුණු කරන කෙනා භික්ෂුවම නෙවෙයි. අකුසල් ධර්ම ප්‍රහාණය කරමින් කුසල් ධර්මයේ උපදවා ගැනීම පිණිස දැඩි වීරියක් තියනවා නම් දැඩි පරාක්‍රමයකින් යුතුව ඒ කෙරෙහිම කැපි වෙනවා නම් බඹසරට මුල්වන ප්‍රඥාවක් ලබා ගැනීම පිණිස කැප වෙනවා නම් ඒක දියුණු කරනවා නම් බේපුල්ල භාවයට පත්වනවා නම් භාවනාවෙන් විපුලත්වයට පත්වෙනවා නම් මේක තමයි 6 වෙනි කාරණේ. එහෙනම් මෙතන ඔන්න වීරියෙන් පටන් ගන්නවා මේ ධර්ම මාර්ගය. හොද්දට වීරිය හදා ගන්නවා. මොනවා වුණත් වීරිය පසුබහින්නේ නැහැ. කුසලය උපද්දව ගැනීම දක්වාම වීරිය පසුබහින්නේ නැහැ. මොකද්ද නූපන් කුසලය? සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් ඒවත් එකිනෙකනට මේ සාපේක්ෂයි. එකිනෙකනට සාපේක්ෂයි. එතකොට මේ සාපේක්ෂ වෙච්ච ධර්මයේ තුල සම්මා වායාමයේ තුලින් ඔන්න පදන් වීරියෙන් ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීම තුල තමයි මෝරපු නැති ප්‍රඥාව දැන් මෝරණ්ඩයි ලෑස්ති. මෝරලා තියෙන ප්‍රඥාවක් තියෙනවා නම් ඒ වීරිය තුලම තව දුරටත් ප්‍රත්‍යක්ෂ වෙලා පැහැදිලිව පේන්නයි පටන් ගන්න ලෑස්ති. පුනච්ච පරං ආවුසෝ බික්කු සතිමා හෝති. මේක විදියකින් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද නිවන ගැන කතාව කොතනින් ඇල්ලුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න ඕනනේ. මේ කියන්නේ එක්තරා විදියක ආර්ය අෂ්ටාංගික මාර්ගය. මම මේ දේශනාව ඉවර වෙලා ඔබට කියන්නම් මෙතන ඉඳලා මෙන්න සම්මා දිට්ඨිය වැඩුණා, සම්මා සංකල්පය වැඩුණා කියලා ඕනනම් කියලා දෙන්න. පුනච ඕනම දේශනාවක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කතාව සැඟවී තියෙන්න ඕනේ. නැත්නම් ඒක බුදුරජාණන් වහන්සේගේ කතාවට සම්බන්ධ සමපාත වෙන එකක් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ කතාවට ඒක සමපාත වෙන්නේ නැහැ. පුනච පරං ආවුසෝ බික්ඛු සතිමා හෝති. සතිමා හෝති. පරමේන සතිනීපක්කේන සමන්නාගතෝ පරකතම්පි චිරකතම්පි චිරබාසිකම්පි සරිතා අනුස්සරිතා අයං සත්තමෝ හෝති. සත්තමෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරේ කාය පඤ්ඤාය පඤ්ඤාය අපටිලද්දාය පටිලාභාය පටිලද්ධාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණා සංවත්තති. ඔන්න එතනින් පස්සේ කියනවා ඒ වගේම පින්වත් මහණෙනි, ඒ වගේම යම් ධර්මයේ දියුණු කරන කෙනෙක් විසින් පුනච පරං ආවුසෝ බික්කු සතිමා හෝති. ඔන්න සිහියෙන් යුක්තව හොඳට සිහිය පවත්වමින් බොහෝ කලකට පෙර කළ දේ බොහෝ කලකට පෙර පැවසූ දේත් සිහි කරමින් නැවත නැවත සිහි කරමින් බඹසරටම මුල්වන ප්‍රඥාවක් ලබා ගන්නවා නම් ඒක ලැබීම පිණිසත් ලැබී ඇත්නම් ලැබී තියෙන දේ දියුණුව පිණිසත් එයාට උපකාර වෙනවා. දැන් මෙතන පින්වත්නි දැන් අපි හැම වෙලාවෙම කියනවා අතීතයට යන්න එපා කියලා. නමුත් දැන් මෙතන මොකද්ද කියන්නේ? බොහෝ කලකට පෙර කළ දේත් බොහෝ කලකට පෙර පැවසූ දේත් සිහි කරයි. භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයකට පෙර මතු කරපු මේ ධර්මයේම සිහි කරනවා. ඒ වගේම තව පැත්තකින් මේක කතා කරන්න පුළුවන්.
බොහෝ කලකට පෙර පැවසූ බොහෝ කලකට පෙර පුහුණු වෙච්ච දේ කියලා කියන්නේ දැන් අපිට මේ වර්තමානයේ ස්කන්ධයන්ගේ යථාර්ථය අවබෝධ කර ගන්නවා නම් අපිට ඒක තියුණු විදියට අවබෝධ කරන්න අතීත සංකාර අනුවත් ගිහින් බලන්න වෙනවා. දැන් මේ මොහොතේ විපස්සනා කරන ශ්‍රාවකයෙකුට මේ මොහොතේ විදර්ශනා සිතක් හදාගන්න මිනිස්සෙකුට අතීත සංකාර වලින් ගත්ත අත්දැකීම් වල හැඩතලය ගැනත් විමසා බලන්න වෙනවා. ඇයි එහෙම විමසා බලන්න වෙන්නේ? එහෙම විමසා බලන්න වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. එහෙම විමසා බලන්න වෙන්නේ අතීතයේ සංස්කාරයන්ගේ යථාර්ථය තුලින් වර්තමානයේ අත්දකින්නයි. වර්තමානයේ පවතින ස්කන්ධයන්ගේ ක්‍රියාවලියේ යථාර්ථයද මෙයමයි මීට වඩා වැඩියෙන් මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ කියන දැක්ම අවබෝධය තේරුම් ගැනීම පිණිසයි අපි මේ විදියට දකින්න උත්සාහ කරන්නේ. කොහොමද දකින්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ධර්මයක් දියුණු කරන පුද්ගලයා විසින් හොඳට සිහිය දියුණු කරගෙන අතීත රූපය, අතීත වේදනාව, අතීත සංඥාව, අතීත සංස්කාර, අතීත විඥානයේ පිළිබඳ යථාර්ථය මෙනෙහි කරන. අතීත රූපයත් හටගත්තා නිරුද්ධ වුණා. අතීත වේදනාවත් දුක් වේදනා හරි සැප වේදනා හරි දුක් සැප රහිත වේදනා හරි මොන්න තරම් ඇති වුණාද ඒවත් හටගෙන නිරුද්ධ වෙලා ගියා. හටගත්තා නිරුද්ධ වුණා. ඒ වගේම අතීතයේ හඳුනගත්ත දේවල් වලට මොකද වුනේ? කෝ දැන් අතීතයේ හඳුනගත්ත රූප, අතීතයේ හඳුනගත්ත ශබ්ද, අතීතයේ හඳුනගත්ත ගන්ධ සුවඳ ඒවා අතීතයටම එකතු වෙලා ගියා. ඒවත් හටගත්ත තැනම නිරුද්ධ වුණා. කෝ අතීතයේ රූපේ නිසා හිතට ගලාගෙන ආපු සිතුවිලි දැන් කෝ? අතීතයේ ශබ්දේ නිසා Tamanගේ හිත පැත්තට ගලාගෙන ආපු සිතුවිලි කෝ දැන්? අතීතයේ ගඳ සුවඳ නිසා ඒ කාලේ වින්දනයේ පදනම් කරගෙන ඇතිවෙච්ච සිතුවිලි කෝ දැන්? අතීතයේ රස භාවයන් පදනම් කරගෙන ඇතිවෙච්ච සිතුවිලි කෝ? කෝ ඒ සිතුවිලි? අතීතයේ අත්දැකපු රූප ගන්ධ රස ස්පර්ශ ධම්ම ආදී පිළිබඳ ගත්ත සිතුවිලි කෝ? කිසිවක්වත් නැහැ. ඇයි? එදාම ඒ වෙලාවෙ මේවා නිරුද්ධ වුණා. එහෙනම් මේ නිරුද්ධ වෙන නිරෝධ ධම්ම ටිකක් නම් ස්කන්ධයන්ගේ යථාර්ථය, නිරුද්ධ වී යන දේ නම් යථාර්ථය. එහෙමනම් අතීතයේත් මේ විදිය නම් වර්තමානයේත් මේ අත්දකින්න ටික ඔස්සේ මේ මොහොතේ ගන්න සියලු දේවල් වලට වෙන්නේ ඔය ටිකම තමයි. මේ මොහොතේ ගන්න දේවල් වලටත් වෙන්නේ ඔය ටිකම තමයි. ඔයිට වඩා මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. ඔය ටිකම තමයි වෙන්නේ. එතකොට ඔය ස්වභාවය දැනගන්නකොට පුදුම විදියට මේ අතීත සංකාර ගැනත් කලකිරීමක්, ඒ වගේම විශේෂම දේ වර්තමාන අත්දැකීම් පිළිබඳව දැකීම, ලැබීම, මුණ ගැහිම, හඳුනා ගැනීම තුළ, සිතුවිලි ගලා ගැනීම තුළ, විශේෂයෙන් හඳුනා ගැනීම තුළ ඒ තැනම අතෑරලා දාන්න අතීතේ නුවණ උදව් වෙනවා. ඒකයි මෙතන කියන්නේ බුද්ධ දේශනාව පුනච පරං ආවුසෝ බික්කු සතිමා හෝති. හොත්තට සිහිය පවත්වනවා. පරමේන සතිනේ පක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර බාසිතම්පි සරිතා අනුස්සරිතං අයං සත්තමෝ හේතු සත්තමෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරිකායා පඤ්ඤාය පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා සංවත්තති. පරිපූර්යා සංවත්තති. එතකොට දැන් භාවනාව තුලින් ඒ පුද්ගලයාට ප්‍රතිඵල ලබා ගන්න, ප්‍රතිඵල හදා ගන්න අතීත සංකාර පිළිබඳ නුවණ හොද්ද සිහියෙන් හාරලා බලනවා. ඊට පස්සේ යාට වර්තමානී ස්කන්ධයන්ගේ පැවැත්ම ගැනයි යථාර්ථ අවබෝධයට එන්නේ. එහෙම නැතුව අතීතයට ගිහින් ඒවා හාරවුස් හීන ලෝකයක් මවාගෙන ඉන්න කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. අතීත සංකාර අනුව ගිහින් බලලා වර්තමානයේ පවතින දේ පිළිබඳ යථාර්ථයට එන්න. මොකද එකම දේ නැවත නැවත සිදුවෙමින් පවතින්නේ.
මේ මොහොතේ පවතින සිදුවීම් දාමයමයි අතීතයේ සිද්ධ වුණේ. අතීතේ කොහොමද මේ රූපය වැඩ කළේ, මොකද වුණේ? අතීතේ වේදනාව කොහොමද වැඩ කළේ, වේදනාවට කුමක්ද වුණේ? අතීතේ සංඥාව කොහොමද වැඩ කළේ, සංඥාවට කුමක්ද වුණේ ආදී වශයෙන් අතීතයට හැරිලා බලන්න පුළුවන්. අතීතයට හැරිලා බලන්න පුළුවන්. එතකොට මේ අතීතයට හැරිලා බලන හැම මොහොතකම විදර්ශනාව පැත්තට මේ පුද්ගලයා යොමු වෙනවා. විදර්ශනාව තුලින් යථාර්ථයම අවබෝධ කරනවා. පුනච පරං ආවුසෝ බික්ඛු පංච උපාදානස්කන්ධේසු උදයබ්බයානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගමෝ ඉති සංකාරා ඉති සංකාරාණං සමුදයෝ ඉති සංකාරාණං අත්තංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝ අයං ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අයං අට්ඨමෝ හෝති අට්ඨමෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරී කායං පඤ්ඤාය අප්පටිලද්දාය පටිලාභාය පටිලද්දාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා සංවත්තති මේ අට්ඨ ධම්මා බහුකාරා. ඒ වගේම පින්වත් මහණෙනි, ඒ වගේම මොකද්ද කියන්නේ? ඒ ධර්මයේ දියුණු කරගෙන ඉදිරියට ආපු කෙනා ඔන්න ඔතනින් තමයි ධර්මී නවතින්න ඕන. ඔතනින් නවතින් නැත්තම් ප්‍රතිපදාව එතන ලොකු අවුලක් තියෙන එක බුදුරජාණන් වහන්සේ කියපු එකද නැද්ද කියලා. දැන් බලන්න මේක අපි නිතර මතු කරන්නේ ඒකයි. දැන් බලන්න මේ දේශනාව අවසාන වෙන තැන පුනච පරං ආවුසෝ බික්ඛු පංච උපාදානස්කන්ධේසු උදයබ්බයානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ. එවැත්නි භික්ෂුව ධර්මයේ දියුණු කරන කෙනා විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳව හට ගැනීමද නැතිවීමද නුවණින් දකිමින් වාසය කරයි. කොහොමද? රූපය මෙසේය. ඉති රූපං රූපස්ස සමුදයෝ රූපේ හට ගැනීම මෙසේය. රූපස්ස අත්තංගමෝ රූපේ නැතිවීම මෙසේය. මේ විදිහටම වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳවත් නුවණ පවත්ව ගන්නවා. ඒ විදියට පවත්වගෙන යනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල බඹසරට මුල්වන යම් ප්‍රඥාවක් ඇත්නම් ඒක උපදිනවා. ඒ ප්‍රඥාව ඉපදිලා තියෙනවා නම් ඒක තව දුරටත් දියුණු වෙනවා. භාවනාව පිරෙනවා. මේ කාරණය සම්පූර්ණ වීමෙන් එයා මඟඵල නිවන් අවබෝධය කරා යනවා. මොකද්ද ප්‍රඥාවෙන් දැනගන්නේ? මේක තමයි දැනගන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීමද වෙනසීමද අතර වේගයෙන් නිරුද්ධ වී යන ලෝකයක මා පැටලී සිටින බව පමණක් වූ අවබෝධ කරගන්නවා. එතනින් සසර දුක නිමා වෙනවා. දැන් බලන්න ශ්‍රද්ධාව දියුණු කරගෙන එකම බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන තැනකට යාගේ හිත හදා ගන්නවා. ඔන්න පළවෙනි කාරණේ. ඊළඟට කියනවා දෙවෙනි කාරණේ විදියට කිව්ව මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ධර්මයේ පිළිබඳ සංඝයා පිළිබඳ මේ පුදුමාකාරයේ නැවත විමසමින් ස්වාමිනී මේක කොහොමද ඉස්සලා අහගන්න එපාය මේක පුහුණු කරන්න කලින් මේ විදියට වැඩුවොත් කොහොම වේද මේ විදියට දිනු කළොත් කොහොම වේද කියලා සැකතෙන් ගැටලුතෙන් ඔක්කොම निराකරණය කරගන්නවා. ඒ निराකරණය කරගත්ත කෙනාට निराකරණය කරගෙන ඊට මේ ධර්මي දිනු කරන්න සුදුසු පාරිසරික සාධක ගොඩනගා ගන්නවා. තුන්වෙනි කාරණේ කිව්වේ මොකද්ද? ද්වයේන උපකාසේන සම්පාදේති කායානුපකාසේන චිත්තූපකාසේන වා කියලා කතා කළේ කාය විවේකයද චිත්ත විවේකයේද බඹසරට මුල් වෙනවා ප්‍රඥාවට මුල් වෙනවා. දැන් ඒ විවේකයක් පාදක කරගෙන ධර්මයේ පුහුණු කරන්නයි යන්නේ. සීලවා හෝති පාතිමෝක්ඛ සංවර සංඋතෝ ආචාර ගෝචර සම්පන්නෝ අනුමච්චේසු වජ්ජේසු බය දස්සාවි කිව්වේ ඔන්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඔන්න ඔය ටික තමයි මේ කිව්වේ. අනුමාත්‍ර වරදෙහි බය දකිනවා, ප්‍රාතිමෝක්ෂයෙන් සංවර වෙනවා, සීලයෙන් සංවර වෙනවා. එතනින් පස්සේ පින්වත්නි ශික්ෂාපදේ හික්මෙනවා, බඹසරට මුල්වන ප්‍රඥාව සම්පූර්ණ කරගන්නවා, ලැබී ඇත්නම් ඒක දියුණු කරගන්න බලනවා, විපුල භාවයට පත් කරගන්න බලනවා. අර සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ ටික තමයි මේ කියන්නේ. ඊළඟට පින්වත්නි එතනදී ඒ ශ්‍රාවකයා විසින් සුත දරෝ සුත
ඒ කියන්නේ හොඳට ධර්මයේ දරාගෙන ඊට පස්සේ ඒක හොඳට පුහුණු කරලා වචනයෙන් පාවිච්චි කරලා හොඳට විනිවිද යන හැමමස්ලේ නහර ඇට මිදුළු වලටම බැහැගත්ත ධර්මයක් හොද්දට තේරුම් ගන්නවා. මෙන්න මේක මෙහෙමයි වඩන්න ඕන. මේක මෙහෙමයි දියුණු කරන්න ඕන කියලා අර ධර්මයේ තුලින් මේ නුවණ හොද්දට හදාගෙන දියුණු කර ගන්නවා ප්‍රඥාවට අදාළ විදියට. එතකොට එයා තුල ඔන්න වීරිය කරන්න පටන් ගන්නවා. උපන් කුසලයක් තියෙනවා මේ දහම් දැනුමක්. මේක ප්‍රායෝගිකව ප්‍රතිඵල හදාගන්න උත්සාහ කරනවා. ඒ ප්‍රායෝගික ප්‍රතිඵල හදාගන්න තල්ලුව හදලා දෙන්නේ මොකද්ද? මෙතන තියෙනවා ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. මෙතන නූපන් කුසලයේ හාර උපද්දවන තැනකට වීරිය හැදෙනවා. මේ තමයි සම්මා වායාමය. ඊළඟට මේකේ ඊළඟ කාරණේ කිව්වා සතිමා හෝති පරමේන සතිනේ පක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර බාසිතම්පි සරිතං අනුස්සරිතා කියලා මතක් කළේ දිගට. එතකොට ඔන්න සිහිය පැවැත්විය හැකි අයුරින් බොහෝ කලකට පෙර ඇතිවෙච්ච මේ අතීත සංකාර ගැනද අනාගත සංකාර ගැනද හොද්දට සිහිය පවත්වමින් ඒ වගේ යථාර්ථයේ තේරුම් ගන්නට සිහියම දියුණු කරනවා. ඔතන වැඩිනේ සම්මා සතිය. ඔන්න සම්මා දිට්ඨිය සම්පූර්ණ වීම පිණිස සතිය ඇති වෙනකොට සම්මා සමාධිය හොද්දට වැඩිලා සමාධිය තුලින් යථාර්ථය දකිනවා. සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනවා. මොකද්ද? පුනච පරම්බික්කු පංච උපාදානස්කන්ධේසු උදයබ්භ්‍යානුපස්සී විහෙරති තිරූපං ඉතිරූපස්ස සමුදය තිරූපස්ස අත්තංගමෝ. මේ විදියට දියුණු කරන ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය පිළිබඳ හට ගැනීමද නැතිවීමද නුවණින් දකිමින් රූපය මෙසේම වන්නේය, වේදනාව මෙසේම වන්නේය, සංඥාව මෙසේම වන්නේය, මෙසේම නිරුද්ධ වන්නේය කියලා හොද්දට සමුදය නිරෝධය සමාධිය තුලින් දකිනවා. එතකොට සම්මා දිට්ඨිය කියන తত্ত্বය සම්පූර්ණ. මේ කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වෙන විදිහකට බුදුරජාණන් වහන්සේ. එතන මේ කාරණා ටික තිබ්බොත් මෝරපු නැති චිත්ත විමුක්තිය මෝරනවා. ඒ වගේම තමයි Tamanගේ ජීවිතයේ තුල පින්වත්නි උද්ගත වෙච්ච ප්‍රඥාවක් තියෙනවනේ ඒකත් බරපතල විදියට මෝරා වැඩෙනවා. නූපන් ප්‍රඥාවක් තියෙනවනේ ඒක වේගෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. එතන දුක හමාර වෙනවා. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ හොරණ මිල්ලෑව පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කේ.ඩී. ගීතා ගුණවර්ධන මහත්මිය විසින් එතුමියට ආශිර්වාද කරනවා. නිදුක් බව නිරෝගී භාවය සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත සැලසේවා. ඉත්තාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔක්තෝබර් මාසයේ 20 වන දිනට යෙදෙන ගීතා ගුණවති මහත්මියගේ 71 වන ජන්මදිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ගුණවති මහත්මියට සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඒ පිනතුන් බලාපොරොත්තු වෙනවා පරලෝ සැපත් වුණු කේ.ඩී. විලියම් අප්පුහාමි පියතුමාටත් එම්.ඩී. රොසලින් නෝනා මෑණියන්ටත් 2020 ඔක්තෝබර් මාසයේ 13 වෙනි දින පරලෝ සැපත් වුණ එම්.ඩී. සීලවතී සහෝදරියටත් සංසාරගත සියලු ඥාතීන්ටත් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ජාත්‍යාදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දැනට සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් හැම දිනාටමත් ඔවුන්ගේ දූ දරුවන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් නිවන් මගම පූර්ණේ කර ගන්නට මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. කොරෝනා වසංගත තත්ත්වය ඊටාම ඉක්මනින් සමනය වෙලා ලක්වාසී ලෝකවාසී හැම දිනාටම යහපත සැලසේවා. අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. ජාත්‍යාදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් සංසාර ගමනේ කෙලවර අමා නිවන් පිණිසම දේශනාව බලවත් වේවා කියන අදිෂ්ඨානයේ සහිතව දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං